right. සංඛ්‍යානය කොටසේ දැන් අපි කතා කරේ දත්ත එකතු කරා ඊට පස්සේ දත්ත ටික පිළියෙල කරා දත්ත ටික පිළියෙල කරලා අපි ඒ දත්ත ව්‍යාප්තියේ කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් නැත්නම් දත්ත ව්‍යාප්තියම නියෝජනය කරන්න පුළුවන් අගයන් ගැන පොඩ්ඩක් කතා කරමු. ඊට පස්සේ ඒ දත්ත ව්‍යාප්තියේ පැතිරිලා තියෙන විදිහ ව්‍යාප්ත වෙලා තියෙන විදිහ අපකිරණයේ මිනුම් කියලා වෙරලා අපි කොටසකින් කතා කරා. ගොඩාක් විසිරිලා වගේද තියෙන්නේ නැත්නම් හරි මැදාගේට කිට්ටු වෙන්ද තියෙන්නේ කියලා වගේ අපකිරණයේ මිනුම් වලින් කතා කරා. අද අපි කතා කරන්නේ මේ කුටි කතාව. ඒ කියන්නේ තව දුරටත් ඒ ව්‍යාප්තියේ ගති ගුණයක් කතා කරන්න තමයි යන්නේ. හරිද? දැන් මෙතන මේ උදාහරණයකුත් දීලා තියෙනවා. දැන් මේ සර්ගේ පොතේ තමයි අපි කතා කරන්නේ. සංඛ්‍යා ව්‍යාප්තියක ස්වරූපය හඳුනා ගැනීම සඳහා වන වැදගත් නියුම් දෙකක් පිළිබඳ අපි ඉගෙන ගත්තා. කේන්ද්‍රික ප්‍රවණතා අපකිරණය කියලා. ඊට පස්සේ මෙන්න මේ උදාහරණ දෙක ගන්න කියනවා. ඒ උදාහරණ දෙකේ තියෙන්නේ එකම පන්ති වලින් යනවා ඒ වුණත් සංඛ්‍යාත චුට්ට වෙනස් වෙලා දැන් ඒ දෙන්නගේ තියෙන විශේෂත්වය තමයි ඒ දෙන්නගේ තියෙන විශේෂත්වය තමයි මධ්‍යන්නයයි සම්මත අපගමනය දෙන්නගෙම සමානයි. හරි. මධ්‍යන්නයයි සම්මත අපගමනය දෙන්නගෙම සමානයි. ඉතින් හරි හොඳයි. ඉතින් බලන්නකො ඉතින් ඒ කියන්නේ ව්‍යාප්ති දෙකම එකම මධ්‍යන්නයත් එකමගේ සම්මත අපගමනයත් එකමගේ. ඒතර කාට හරි හිතෙන්න පුළුවන් රයිට්. එහෙනම් මේ දෙකම එකයිනේ කියලා. ව්‍යාප්ති දෙකම එකයිනේ කියලා. කිසි වෙනසක් නැහැ කියලා. එතකොට අපිට පැහැදිලිව පේන දෙයක් තමයි මේ A කියන ව්‍යාප්තියේ අගයනුයි B කියන ව්‍යාප්තියේ අගයනුයි ගත්තට පස්සේ මෙන්න මේ මැදට එකතු වෙලා තියෙන ගතිය ගත්තාම දැන් මේ 15යි 20යි කියන පන්තිය ගත්තොත් මෙයාගේ 15යි 20යි කියන පන්තිය ගත්තොත් එහෙම මෙයාගේ අඩු අගයක් තියෙන්නේ මෙයාගේ වැඩි අගයක් තියෙන්නේ ඊට අමතරව තව මේ 5යි 10යි ගත්තොත් එහෙම ඒත් එහෙමයි ඒ කියන්නේ A කියන එකේ ව්‍යාප්තිය හරියට සමමිතිකයි බලන්න 5 5 15 15 30 30 කියලා හරියට සමමිතිකව තියෙන්නේ හැබැයි B කියන ව්‍යාප්තිය එහෙම සමමිතික ස්වරූපයක් නැහැ 5 තියෙනවා 20 තියෙනවා ආය අඩු වෙලා 15 තියෙනවා ආය 45 තියෙනවා 10 තියෙනවා 15 තියෙනවා සමමිතික නැහැ හරිද පැතිරීම වෙනස් ඉතින් ඒ කට්ටියගේ ජාල රේඛය ඇඳලා මේ ජාල රේඛය ඇඳලා ඒ ජාල රේඛින් සංඛ්‍යාත බහුවශ්‍රය ඔගිවිය කරලා ඇඳුත් එහෙම ඒ කියන්නේ අර ස්මූත් කරලා ඇඳුත් එහෙම ඔයාලා දන්නවා ඕක ඔන්න ඔය විදිහට යන්නේ එතකොට කියලා. ඔගිවිය කරලා ඇඳුත් එහෙම මේ විදිහට මේකේ සංඛ්‍යාත බහුවශ්‍රය නැත්නම් අර ඔගිවිය වක්‍රය අඳින්න පුළුවන්. මේ පැත්ත ෆ්‍රීකවෙන්සි එක දැම්මා මේ පැත්තට x දැම්මා. හරිද? මේක ඇඳුත් එහෙම බලන්න මේ විදිහට එන්නේ. මේකේ වක්‍රය හරියට සම්මිතිකව යන්දෙනවා. මේකේ වක්‍රය දැන් මේක හරි මැදාගිය වෙන්නේ මේ වගේ තැනකනේ. මේකේ හරි මැදාගියත් මේ වගේ තැනකනේ. මේකේ හරි මැදාගියට වඩා මේ පැත්තෙන් තියෙන මාතපන්තියක් වෙනවා. කියන්නේ වක්‍රය දකුණට බර වෙලා තියෙනවා. හරි. අන්න ඒ වගේ ව්‍යාප්තියේ මධ්‍යන්නේ මධ්‍යස්ථයේ මාතය හරිද මධ්‍යන්නේ මධ්‍යස්ථයේ මාතය නැත්නම් මාතයේ මධ්‍යන්නේ
මාතේ මධ්‍යස්ථ මධ්‍යන්නේ කියන අගයන් අනුව මේ වක්‍රයේ හැඩය පොඩ්ඩක් වෙනස් වෙනවා. හරිද? වක්‍රයේ හැඩය වෙනස් වෙනවා. හොඳම උදාහරණයක් තමයි මේ උදාහරණ දෙක. මේ අපේ පළවෙනි A කියන එක්කෙනායි B කියන එක්කෙනාගේ විස්තර ගත්තොත් එහෙම A කියන එක්කෙනාගේ මාතේ සහ මාත් පන්තිය ගත්තොත් එහෙම මෙන්න මේ පන්ති දෙකම එනවා ගන්න පුළුවන්. මෙයා ගත්තොත් එහෙම එයාගේ මාත පන්තිය වෙන්නේ මෙතන. 45 එක්කෙනා. හරි. හැබැයි දෙන්නගේ මධ්‍යන්නේ සමානයි සම්මත අපගමනයත් සමානයි. ඒ කියන්නේ පැතිරිලා තියෙන විදිහත් එක වගේ තියෙන්නේ. මධ්‍යන්නයත් සමානයි. හරිද? ඔය ඉතිරි කොටස් වලින් ඒ කියන්නේ මධ්‍යන්නයත් සමාන වෙච්ච සම්මත අපගමනයත් සමාන වුණා කියලා වෙරලා ව්‍යාප්ති වක්‍ර සමාන වෙන්නේ නැහැ. ව්‍යාප්ති වක්‍ර වෙනස් වෙන ඊළඟ රාශිය තමයි ඔය මාතේ මධ්‍යස්ථය කියන දෙන්න. ඉතින් මාතේ මධ්‍යස්ථය මධ්‍යන්නය කියන සම්මත අපගමනය කියන ඔය හතර දෙනාම පාවිච්චි කරලා ඒ කියන්නේ අපි ගාන හදාගෙන යනකොට අපිට හුඟක් වෙලාවට හොයන්න වෙනවා තමයි මාතේ හොයන්න වෙනවා මධ්‍යස්ථය හොයන්න වෙනවා මධ්‍යන්නය සම්මත අපගමනය ඔය කට්ටිය හොයන්න වෙනවා. ඒ කට්ටිය හෙව්වට පස්සේ අපිට පුළුවන් මේ ව්‍යාප්තිය සමමිතිකයිද නැත්නම් එක පැත්තකට බර වෙලාද අසමමිතිකයිද ඒ කියන්නේ කුටිකයිද කියලා කියනවා. අසමමිතිකතාවයට කියනවා. ඒ කියන්නේ බැලන්ස් නැති ගතියට කියනවා කුටිකයි කියලා. හරි. කුටිකතාවය කියලා කියන්නේ අපි. හරි. ඒ කුටිකතාවය කියන එක චෙක් කරගන්න පුතේ අපි කරන්නේ මේ මාතේ මධ්‍යස්ථයේ මධ්‍යන්නේ අරගෙන ඉවරලා අපි කුටිකතාවය කියන එක ගණනය කරනවා මේ ආකාරයට. මේකේ විස්තරය පල්ලෙහෙන් තියෙනවා මම හිතනවා ඔයාලා නෝට් එක තියෙන හින්දා කියව ගන්න පුළුවන් වෙයි. A හා B ව්‍යාප්ති දෙකේ මධ්‍යන්නේ සම්මත අපගමනයේ සමාන වේ. නමුත් ජාල රේඛයන්ට අනුව සැලකීමේදී A ව්‍යාප්තිය සම්මිතිකයි B ව්‍යාප්තිය එක පසකට බරයි. ඒ කියන්නේ කුටික වෙනවා. ඒ කියන්නේ සමමිතික නෑ කියන එක කුටික වෙනවා කියන්නේ. එබැවින් ව්‍යාප්තියක ස්වරූපයෙන් නිසිලෙස හඳුනා ගැනීමට කේන්ද්‍රික ප්‍රවණතා හා අපකිරණය මිනුම් වලට අමතරව තවත් මිනුම් වල වැදගත්කමක් වේ. හරි ඒක තමයි කුටිකතාවය කියලා දැන් මේ කතා කරන්නේ. සංඛ්‍යා ව්‍යාප්තියක අසමමිතික බව කුටිකතාවයයි. කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් මධ්‍යන්නේ මාතේ මධ්‍යස්ථය සමාන නම් ව්‍යාප්තිය සමමිතික වේ. කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් සමාන නොවන පද්ධති කුටික නැත්නම් අසමමිතික වේ කියලා කියනවා. මේ ව්‍යාප්තියේ මධ්‍යන්නයයි මාතයයි මධ්‍යස්ථයයි ඔක්කොම සමානයි. හරි මේ ව්‍යාප්තිය ඔක්කොම සමානයි. ඉතින් හරියටම ප්‍රස්ථාරේ හරි මැදින් ඒ ශීර්ෂයක් එන විදිහට තමයි මේ ඔගි වීගල් ලෙවල් ඇඳපු සංඛ්‍යාත බහුවර්ෂය තියෙන්නේ. හරිද? දැන් මේ ධන කුටික ඍණ කුටික කියන එක තමයි දැන් බලා ගන්න ඕනේ. ව්‍යාප්තියේ මාතේ කියන එක්කෙනා ගත්තොත් එහෙනම් මාතේට වඩා මධ්‍යන්නේ වැඩි නම් මාතේට වඩා මධ්‍යන්නේ වැඩි නම් අපි කියන ධන කුටිකයි කියලා. හරිද? මාතේට වඩා මධ්‍යන්නේ අඩුයි නම් අපි කියන එකට ඍණ කුටිකයි කියලා. හරි මාතේට වඩා මධ්‍යන්නේ අඩුයි නම් ඒකට අපි කියන ඍණ කුටිකයි කියලා. දැන් ඉස්සෙල්ලා අර රූප සාරානේ තිබ්බේ ඒ වගේ එකක් ඍණ කුටිකතාවය. මොකද 45 ආපු එක්කෙනාගේ මාතේ ඒ තරම මාතේ තිබ්බේ මධ්‍යන්නේ ඊට වඩා අඩුයි. අපි කියනවා ඒකට ඍණ කුටිකයි කියලා. හරිද? මේක එකම සටහනක ඇඳලා බලන්නත් පුළුවන්. එකම සටහනක ඇඳලා බලවුවොත් එහෙම මෙන්න මේක මතක තියාගෙන යන්න.
හරි. දැන් මම මේ කරන්න යන දේ බලන්න. මේ වගේ මාත පන්තියට තමා වක්‍රය හැම වෙලාවෙම උසම තැන එන්නේ මාත පන්තියට. හරිද පුතේ? ඒතකොට දැන් පළවෙනි එකේ හරියටම හරි මැදින් ආවොත් එහෙම හරි මැදින් ඇවිල්ලා ව්‍යාප්තියක් දෙපැත්තට බැලන්ස් වෙලා නම් මාතේ සමානයි මධ්‍යස්ථය සමානයි මධ්‍යන්‍ය x බා වුණොත් එහෙම අපි කියනවා ඒක සමමිතික ව්‍යාප්තියක් කියලා. හරිද? බැරි වෙලා හරි දැන් මෙන්න මෙහෙම වුණොත් එහෙම මේ ව්‍යාප්තිය එකම දුරින් තියෙන්නේ. මාත පන්ති ටික කලින් හම්බ වෙනවා. හැබැයි ඇවරේජ් වැලියු එක තියෙනවා මේ වගේ තැනක. මේ වගේ තැනක x බා තියෙනවා මෙතන තියෙන මාතය තමයි උසම තැන. හරිද? අපි ඔකට කියනවා ධන කුටිකයි කියලා. හරි. ප්‍රස්ථාරය මේ විදිහට ඇවිල්ලා තිබ්බොත් එහෙම. මෙහෙම ඇවිල්ලා මේ වගේ තැනක x බා තිබ්බොත් එහෙම. මාතේ මේ වගේ තැනක තිබිලා. අපි කියන ඔකට ඍණ කුටිකයි කියලා. හරිද? මාතේ එහෙම යන එකෙන් තමයි තේරුම් ගන්න. හරි. මේ දෙන්නගෙම මේ ව්‍යාප්ති දෙක එකම ගානට තියෙන්නේ. මාතයයි මධ්‍යස්ථය පාවිච්චි කරලා අපිට නිකන් කියන්න පුළුවන් ගණනය කරන්නේ සමීකරණයක් තියෙනවා. මාතයයි මධ්‍යන්‍යය පාවිච්චි කරලා අපිට කුටිකතාවය කියන්න පුළුවන්. මාතයට වඩා මධ්‍යන්‍යය වැඩි නම් ධන කුටිකයි, මාතයට වඩා මධ්‍යන්‍යය අඩුයි නම් ඍණ කුටිකයි කියලා තමයි කියන්නේ. කුටිකතාවේ විශාලත්වය මෙන්ම ලකුණක්ද පවතී. මධ්‍යන්‍යය මාතය මගින් කුටිකතාවේ සරල ලෙස ඇගීමක් ලබා ගත හැකි කියලා. දැන් මේකේ සමීකරණයක් ගන්න තියෙන්නේ. මේ තියෙන කුටිකතා සංගුණකය කියන එක. හරි. මධ්‍යන්‍යයෙන් මාතය අඩු කරලා ඒක සම්මත අපගමනයෙන් බෙදපුවාම එන උත්තරය තමයි පියර්සන්ගේ පළවෙනි කුටිකතා සංගුණකය කියලා ගන්නෙ. මේකේ මේ මධ්‍යන්‍යය අඩු කිරීම මාතය කියන එක්කෙනා හුඟක් වෙලාවට සමාන වෙනවා තුන වතාවක් මධ්‍යන්‍යය අඩු කිරීම මධ්‍යස්ථයට. හරිද? ඒක තමයි මෙතෙන්දි පාවිච්චි කරලා තියෙන්නේ. නැතුව මෙයා උඩ එක්කෙනා තුنين වැඩි කළා එහෙම නෙමෙයි ඈ. ඊට පස්සේ කියනවා පියර්සන්ගේ දෙවෙනි කුටිකතා සංගුණකයේ ඍණ 3ක් ධන 3ක් අතර වන අතර කුටිකතාවය ධන එකක් ඍණ එකක් වන අතර ව්‍යාප්තියක් මධ්‍යම ප්‍රමාණයේ කුටික ව්‍යාප්තියක් වේ. ඊට පස්සේ චතුර්ථක කුටිකතාවය මේ චතුර්ථක කුටිකතාවය වැඩි අහන්නේ නැහැ. ඊට පස්සේ සංයුක්ත ව්‍යාප්තීන් කියලා කතාවක් තියෙනවා. right අපි කුටිකතාවෙන් ගණන් දෙකක් විතර හදලා ඉවර වෙලා ඊට පස්සේ අපි අමාරු ගණන් ටික හදමු.
එතකොට මේකේ තේරුම් ගන්න ඕන දේ තමයි කුටිකතාවය හොයනකොට කුටිකතා අගය ගන්න කලින් අංක 1 තමයි තේරුම් අරගෙන ඉන්න ඕනේ කුටිකතාවේ තියෙන ධනාගයක් ඍණාගයක් කියලා. හරිද? අනිත් කාරණාව ඔයාලට පේනවා කුටිකතාව ගණනය කරනවා නම් මාතයයි මධ්‍යන්නයයි මධ්‍යස්ථයේ සම්මත අපගමනයයි. ඔය හතරම හොයාගෙන තියෙන්නත් ඕනේ. මාතේ හෝ මධ්‍යස්ථයේ තිබ්බත් කමක් නැහැ. අනිවාර්යෙන් මධ්‍යන්නයේ සම්මත අපගමනය හොයන්න ඕනේ. එතකොට කුටිකතාවයේ ගාන අහනකොට ඔයාලට අනිවාර්යෙන්ම මධ්‍යන්නයේ සම්මත අපගමනය කලින් හදලා ඉවර වෙලා තිබිය යුතුමයි. right. ගානක් තියෙනවා ඔයාලට දාව PDF එකේ PDF එකේ පිටු අංක 35 right. පන්ති තියෙනවා සංඛ්‍යා ව්‍යාප්ති තියෙනවා ඔක්කොම මේ අර පන්ති සීමා ඒ පන්ති මායිම් වලින්ම තමයි දාලා තියෙන එකකින් දවලක් නැහැ. ව්‍යාප්තියේ මධ්‍යන්නේ සම්මත අපගමනයේ සොයන්න විචලන සංගුණකය හා කුටිකතා සංගුණකය සොයන්න. හරි. ආය ව්‍යාප්තියේ හැඩේ විස්තර කරන්න කියලා කතන්දරයක් දීලා තිනවා. මේ හදපු ගානක් ඒක ඔයාලට බලවොත් ලොකු වෙච්ච අමාරු කතන්දරයක් නෙමෙයි. මේකේ ඇවරේජ් එකයි සම්මත අපගමනයේ ටක් ගාලා හොයලා වෙලා තිනවා මෙතනින්. right. මේ තියෙන්නේ මේ ව්‍යාප්තියේ approximation අගයක් අරගත්තා මධ්‍යන්නේ x භාගය හොයුවා උත්තර හොයාගත්තා x භාග කියන්නේ 25.5 කියලා. ඒ කියන්නේ x භාග කියන්නේ 25.5 කියලා මධ්‍යන්නේ අගය හොයාගත්තා. ඊට පස්සේ මේ හොයාගෙන තියෙන්නේ සම්මත අපගමනය. මේ තියෙන විචලතාවය හොයුවා ඊට පස්සේ සම්මත අපගමනය. මේ s කියලා හොයලා තියෙන සම්මත අපගමනය. right. ඒකෙන් සම්මත අපගමනයක් හොයාගත්තා. හරි. ඔය විචලතා සංගුණකය කියලා කියන්නේ පුතේ විචලතා සංගුණකය කියලා කියන්නේ අපි මේ සම්මත අපගමනය මධ්‍යයන්යෙන් බෙදනවා. බෙදලා ගන්න අගයට තමයි කියන්නේ විචලතා සංගුණකය කියලා. හරිද? ගාන ආමුතුනේ පොඩි උන්ගේ හදින්න වෙලාවක් නැහැ. මාතේ ඊට පස්සේ අරන් තියෙනවා MO කියලා කියන්නේ මොඩ් එක. නැත්නම් මාතය. මේක ප්‍රතිශතයක් විදිහට අරන් තියෙන කට්ටිය. මේක මාතය අරන් තියෙනවා මාතය MO කියන එක නේ අරන් තියෙනවා කීයද 24 කියලා නේ 24. right. මේ ව්‍යාප්තියේ කුටිකතාවය ගැන හිතා ගන්න පුළුවන් මෙන්න මෙහෙම. හරිද? දැන් මෙයාගේ මධ්‍යන්නයගේ වැඩි. ඇවරේජ් එක වැඩි. ඒ කියන්නේ MO කියන එක්කෙනාට වඩා x bar කියන එක්කෙනා වැඩි හින්දා අපි කියනවකට ධන කුටිකයි කියලා. හැබැයි මේක හොයන්න ඕනේ. ඒක හොයලා තියෙන්නේ කොහොමද? මාතේ පාවිච්චි කරලා හොයන විදිහ තමයි මේ තියෙන්නේ. හරිද? මාතේ පාවිච්චි කරලා කුටිකතාවය හොයන්න කිව්වොත් එහෙම කරන්නේ කොහොමද? මාතේ පාවිච්චි කරලා x bar ගේ මාතේ අඩු කරලා වෙලා ඒක සම්මත අපගමනයෙන් බෙදනවා. මේකම තමයි තුන වතාවක් x bar අඩු කිරීම මීඩියන් එක කියලා කියන්නේ හරි මැදාගේ. අපි කිව්වොත් එහෙම දෙවෙනි චතුර්ථකය.
අරගෙන වෙල ඒක බෙදුවත් එන්නේ. එතකොට මේ සමීකරණ දෙකම ගන්න පුළුවන් කුටිකතාවයට. දැන් මේකේ මාතෙන් අහලා තියෙන හින්දා පළවෙනි සමීකරණය තමයි පාවිච්චි කරන්නේ. කුටිකතා මේ සමීකරණය ගන්නත් පුළුවන් මේ සමීකරණය ගන්නත් පුළුවන්. දැන් මේ කුටිකතා සංගුණකය ආවිල්ලා තිනවා ධනාගය. එහෙනම් ධන කුටික ව්‍යාප්තියක් කියලා වෙලා සමීකරණයෙන් ආපු ධන උත්තරේ හින්දා සුළු කරලා ගන්නවා. ඇත්තනේ මේ x බා කියන එක්කෙනා අඩු කිරීම mo කියන එක්කෙනා x බා වැඩි නම් අනිවාර්යෙන් ඉතින් ධන උත්තරෙන්නේ එන්නේ. හරි. right. ගානක් පොඩි ගානක් අපි තේරුම් ගන්නත් එක හදමු. මේ හදපු ගානක් බලා ගන්න.